තෙරුවන් සරණයි දෙවිපිහිටයි. පසුගිය කාල වකවානුව පුරාම කාලිමෑණියෝ දුර්ගා ශක්ති මාතා කියන නම් කතා වෙනකොට අපි ඒ ගැන පැහැදිලි කිරීම ටිකක් කරා. මට හිතුණා ඒක තව දුරටත් පැහැදිලි කරමින් යන්න ඕන කියලා. මම කල්පනා කරා ඉදිරියේදී විද්‍යාත්මක පැත්තත් ආධ්‍යාත්මික පැත්තත් දෙකම එකතු කරගෙන හැකිතාක් දුරට විද්‍යාවත් කිට්ටු කරගෙන පැහැදිලි කිරීම කළොත් හොඳයි කියලා. මොකද මේ විද්‍යාත්මක වචන වලට එහෙම හරි කැමතියි කට්ටිය. ආධ්‍යාත්මික වචන වලට වැඩි සියලුම දේ 100% ආධ්‍යාත්මික දේ විද්‍යාවෙන් තහවුරු කරන්න කවදාවත් බෑ. ඒක නිසා හැකිතාක් විද්‍යාත්මක දේත් එක්ක ඔබට මම පැහැදිලි කිරීමක් කරන්න. ඊළඟට කිය යුතු දෙයක් තියෙනවා. නොඑක් දින ප්‍රශ්න අහන්න. එතකොට අර දේව අවතාරය මොකද්ද? එතකොට දෙවි කෙනෙක් නැද්ද? දෙවිවරු නැද්ද? ශක්තියක් විතරද ආති වශයෙන්. මම පැහැදිලි කරලා කිව්වා ජලාශයේ ඉන්න ජීවීන් ජලජ ජීවීන්. දිව්‍යත්වයේ තුල ඉන්න ජීවීන් දිව්‍යමය ජීවීන් කියලා පැහැදිලිවම කිව්වා. ඉතින් එතට දෙවිවරු නැහැ කියලා කාටවත් කියන්න බෑ. එහෙමනම් අපි බෞද්ධ නෙවෙයි. මම දිව්‍යමය ශක්තිය ගැන වෙනම කිව්වා. දිව්‍යමය ශක්තියෙන් ක්‍රියාත්මක වෙන දිව්‍ය අවතාර ගැන වෙනම කිව්වා. අදත් මම බලාපොරොත්තු වෙනවා ඒ ගැන පැහැදිලි කිරීමක් කරන්න. නමුත් එක දෙයක් තියෙනවා කියන්න. දිව්‍යත්වයේ නැත්තම් දෙවියෝ මෙන්න මේ වගේ කියලා කියන්න පුළුවන් තවත් දෙවි කෙනෙක් විතරයි. දෙවියෝ මේ වගේ කියලා අවබෝධ කරගන්න පුළුවන් වෙන්නේ තවත් දෙවි කෙනෙක්ට විතරයි කියන එක මම දෙවියන්ගෙන්ම අහගෙන තියෙනවා. ඒක නිසා 100% අපිට මේ දේවල් හරියටම තේරුම් ගන්න බැහැ. ඒක හරියට විද්‍යාව පාරතරයට උගත් නැති කෙනෙකුට අපි නැත්තම් වෙනත් ශිල්පයක් කරන සංගීතය නැත්තම් මම වගේ කලාකාරයෙකුට බොහොම සංකීර්ණ පරිගණකයක් වගේ එකක් පෙන්නුවොත් මට තේරුම් ගන්න බෑ. එයාට තේරුම් ගන්න බෑ. එතකොට ඒ නිසා එහෙම එකක් නැහැ කියන්න අපිට බෑ. ඒ වගේ තමයි දෙවියෝ තේරුම් ගන්න බැරි නිසා දෙවියෝ නැහැ කියන එක මෝඩ වැඩක්. අපේ බුද්ධි මට්ටම අනුව අපිට තේරෙන්නේ. එතකොට දැන් මම ඔබට තේරුම් කරලා දෙන්න යන්නේ මෙන්න මේ දේවල් ක්‍රියාත්මක වෙන හැටි. එතකොට අපි මෙතන ඉඳලා අපි මේ දේවල් හඳුන්වන වචන වෙනස් කරගෙන මම මේ පාඩමක් කියලා දෙනවා. දිගින් දිගට මම මේ පාඩම් මාලා ඔබත් එක්ක දැනුවත් වෙනවා. අපි ඒ ගැන සාකච්ඡා කරනවා. එතකොට ඉදිරියේදී අපි දැන් මේකට කියන්නේ විශ්වයේ තියෙන මේ උත්තරීතර ශක්තියට අපි නමක් දාමු දිව්‍යත්වයේ කෙරින් එන දිව්‍ය මාතා ස්වરૂපය කියලා. මාතා කියන්නේ මාතා ගතිගුණ තියෙන නිසා ආදරය, කරුණාව, මෛත්‍රිය, රැක බලා ගැනීම, ජීවත් කරවීම, විශේෂයම දේ ජීවත් කරවීම, ප්‍රාණය ලබා දීම නිසා විශ්ව මාතාව කියලා කියනවා. දිව්‍ය මාතාව කියලා කියනවා. ඉතින් අපිත් ඒක පාවිච්චි කරමු. එතන කිසිම ගැහැටක් නැහැ. පුජ්‍යලයක් නොවේ. මම අර කිව්වනේ සෝබාදහම් මාතාව වගේ තමයි දිව්‍ය මාතාවේ දිව්‍යමය ශක්තිය ගැනයි කතා කරන්නේ. මේකට අපි ඊළඟට දාගමු විද්‍යාත්මක වචනයක්. life force energy. මේක තමයි වඩාත්ම විද්‍යානුකූලව පාවිච්චි වෙන ආධ්‍යාත්මික පැත්තට නැඹුරු වචනය. තව තියෙනවා ඉතින් අර cosmic energy කියයි. අර මම ගිය පාර වීඩියෝ එකක් කිව්වනේ. මේකේ ගැළපෙන වචනේ life force energy කියලා මම මෙතන පාවිච්චි කරන්නේ ජීවත් කරවන්නා වූ ශක්තිය. එතකොට මේ දිව්‍යමය ස්වභාවයේ ශක්ති ගොඩක් තියෙනවා. හරියට ලොකු වයරයක කම්බි රාශියක් තියෙනවා වගේ. ශක්තින් රාශියක් තියෙනවා. මේ life force energy හෙවත් දුර්ගා ශක්තිය, ශක්ති මාතා ශක්තිය නැත්තම් වත්මනේ මතවේදයට තුරුදුලා තියෙන කාලී ශක්තිය. එතකොට මෙහි තියෙනවා ප්‍රධාන ධාරාවල් දල වශයෙන් ආධ්‍යාත්මික විද්‍යාව දුගන්න 108ක්. ප්‍රධාන ස්වરૂප 9ක්. ශක්තියන් 108ක් ක්‍රියාත්මක වෙනවා කියලා ආධ්‍යාත්මික විද්‍යාව උගන්වනවා. එතකොට මේ එකක් එකකට පොඩ්ඩක් වෙනස්. මේ ශක්තියින් තමයි එක එක්කෙනා කෙරෙහි බලපවත්වන්නේ යම් යම් බල ශක්තිය ලැබෙන්නේ. එතකොට ඔබට මේ ගැන මම හිතනවා පැහැදිලි වීමක් ඇති කියලා. මොකද දැන් හුඟක් අයගේ තියෙන මතේ ඊළඟට මේ ගැන පැහැදිලි කරාම අපි කොහොමද මේ ශක්තිය ලබා ගන්නෙ කියන එක. ඒ ගැනයි මම මේ ඔබට කතා කරන්න යන්නේ. ඔබට මේ ශක්තිය ලබා ගන්න ඕන නම් කොමක්ද කළ යුත්තේ මේ ශක්තිය ලැබෙන්නේ ඇයි මොකටද කියන එක තමයි තේරුම් කරලා දෙන්න යන්නේ. ඔබ දන්නවා විදුලියෙන් charge වෙන කරන්ට් එකෙන් charge කරන උපකරණ ගැන. ඒතර මේ උපකරණයේ charge එක තියෙන තුරු වැඩ කරනවා. charge එක අඩු වෙගෙන යනකොට light එක අපි torch එකක් කියලා හිතමු. මේක එළිය අඩු වෙගෙන පත්තු වෙන්නේ නැතුව යනවා. ඊළඟට මේකේ ආයු කාලයත් අවසන් වීමක් වෙනවා. අපි charge කරාම ආයෙත් පත්තු වෙනවා. ආයෙත් charge එක වෙනකොට නිමීගෙන යනවා. මේ ආකාරයෙන් charge කරගෙන කලක් යන්න පුළුවන්. ඒකේ තියෙනවා ඊට පස්සේ ජීව කාලයක්.
ඒ කාලේ ගියන් පස්සේ charge එක අල්ලන්නෙත් නැහැ. කැලරිස් කියලා දානවා. මේක තමයි සාමාන්‍ය ක්‍රමවේදය. මේ ජීවිතයට ගත්තාම ජීවිතයටත් charge කරලා තමයි දැන් කම්පැනියෙන් ගෙනත් දුන්නේ. දැන් අපි ගාවේ charge එක තියෙනවා. දැන් මේ charge එක අවුරුදු 40 විතර පයින්නකොට දැන් ඔන්න ටික ටික බැහැගෙන යනවා. එතකොට අද වර්තමානයේ තියෙන ආයුෂත් එක්ක බැලුවාම අවුරුදු 80ක් 85ක් වගේ යනකොට charge එක සම්පූර්ණයෙන්ම ඉවරයි. මේක ක්‍රියා කරන්නේ නැහැ. හැබැයි කෙනෙක් ඒ අතරතුරදී පොඩ්ඩක් හරි charge කර ගත්තා නම් තව ටිකක් යනවා. අපි එහෙම කරන්නේ නැති නිසා භාණ්ඩේ කෙලීම charge එක ඉවරනහම අපි පුරුදුලා තියෙනවා විසි කළා දාන්න. අපි අතරමඟදී charge කරේ නැත. එතකොට මේ charge කරගන්න අපේ ජීවිතයේ life force energy කියන එක මුලින්ම charge කරලා එපු උපකරණයක්. එතකොට ඒ charge කරගන්න අවශ්‍ය විදිහට ඒ අර සම්බන්ධීකරණ වයර් තියෙනවා. එතකොට කෙනෙක් මේකට සම්බන්ධ වෙලාම නැත්තම් එයාට අර ජීවත් වෙන්න පටන් ගන්නකොට ලැබිච්ච ශක්තිය වරුණාම එයා අවසන් වෙනවා. ඒක තව කෙනෙකුට පුළුවන් මෙන්න මේකෙන් අර අපි කරන්ට් එකට සම්බන්ධ කරලා ටෝච් එක charge කරනවා වගේ life force energy එකට සම්බන්ධ වෙලා තමන්ගේ charge එක නැවත charge කරගන්න පුළුවන් අඩු වෙන charge එක. එතකොට එයාට අවුරුදු 80 පරමායුෂ තිබ්බත් ඒ පරමායුෂ තත්වෙට එනතුරු එයාට පුළුවන්කම තියෙනවා කිසිම කරදරයක් නැතුව අර ශක්තිය තියාගන්න. අඩුවේගෙන යන්නේ නැහැ. ඍෂිවරුන්ට වයස පේන්නේ නැත්තේ ඒ නිසායි. මොකද භෞතිකව සිද්ධ වෙන දේවල් ටිකක් තියෙනවා මේ life force energy එක ක්‍රියාත්මක වෙනකොට තාරුණ්‍ය රැකෙනවා, වයසට යන එක අඩාල වෙනවා. ඊළඟට භෞතික ක්‍රියාකාරකම් වඩා හොඳින් ක්‍රියාත්මක වෙනවා. මොකද හොඳ charge එකක් තියෙනවා. ආධ්‍යාත්මික පැත්තට ගමන් කරන්න අවශ්‍ය ශක්තිය ලැබෙනවා. මේ ටික සිද්ධ වෙනවා. එතකොට අපි charge කරගත්තේ නැති නිසා තමයි අපේ ආයුෂ කාලයට කලින්ම අපි ඉවරලා යන්නේ. මොකද තියෙන charge එකෙන් වැඩියෙන් වැඩ ගන්නවා. එතකොට 40 දී ඉවරයි. නැත්තම් අවුරුදු 50 දී ඉවරයි. තියෙනවා 80ට යනකම්. නමුත් අපි වැය කරනවා අනවශ්‍ය දේවල් වලට. මොනවද අනවශ්‍ය දේවල්? කායික සහ මානසික අනවශ්‍ය ක්‍රියාකාරකම් නිසා life force energy එක අවසන් වෙනවා. ඉක්මනට ඉවර වෙනවා. මොනවද? කායික ක්‍රියාකාරකම් අනවශ්‍ය. අපි හිතමු ඒකට උදාහරණයක් ගත්තොත් රෝදයක් ඔබට තියෙනවා කරකවන්න පුළුවන් යම් අවශ්‍යතාවයක් සඳහා ලක්ෂ පාරයක්. එච්චරයි ඊට පස්සේ අයින් කරන්න ඕනේ. ඔබට මේක පුළුවන් අවුරුදු 10ක් පාවිච්චි කරන්න ටික ටික කරකවලා. ඔබට ඕන නම් පුළුවන් මාසයකින් මේක වැඩි ඉවර කරලා දාන්න කරකවලා. ඒ වගේ ඔබේ ඉන්ද්‍රියන් අනවශ්‍ය පරිදි වෙහෙසුනොත් කල්ැතුම ඒක ඉවර වෙනවා. ශක්තිය ඉවර වෙනවා. අද දවසට අවශ්‍ය ප්‍රමාණයට වැඩියෙන් ඔබ වැය කරොත් life force energy එක විනාශ වෙලා යනවා. විශේෂයෙන් life force energy කියන එක ජීව ප්‍රාණ ශක්තිය විනාශ වෙන ආකාර ඔබ ඉගෙන ගත යුතුයි. දැන් බලන්න භෞතික ඉන්ද්‍රියන් අර ජොගින් යෑම, ඇවිදීම මම හැමදාම කියනවා ව්‍යායාම කිරීම නිසා මේවට තියෙනවා යම් ආයු කාලයක්. වාර ගණනක් තියෙනවා. හදවතට වාර ගණනක් තියෙනවා. පෙනහල්ලට වාර ගණනක් තියෙනවා. ඔබේ කර්ම විදිහට සකස් වෙලා ආවෝ. මටත් තියෙන වාර ගණන. මේ වාර ගණන අපිට ඕන නම් අවුරුදු 80 දී ඉවර කරගත්ත හැකි. නැත්නම් 70 දී පුළුවන් නැත්නම් හෙටත් පුළුවන් ඉවර කරගන්න. අපි උදාහරණයක් ගමු දණියක්. මේ දණියක් නැමෙන්න දිග කරන වාර ගණනක් නියම වෙලා තියෙනවා. කොහෙද නියම වෙලා තියෙන්නේ? ආකාශික රෙකෝඩ් කියන තැන වෙන්න පුළුවන්. නැත්නම් ඔබේ මම වෙනම පාඩමක් කරන්න බලාපොරොත්තු වෙනවා. ඔබේ DNA අණු තුළ සම්පූර්ණයෙන් ඔබ සංසාරයට ආපු දා ඉඳන් අවසානයේ නිර්වාණයට යනකම් සියල්ල ලියලා තියෙනවා කියලා කියනවා. සියල්ල සකස් වෙලා. එහෙනම් ඔබේ ධනිය නැමෙන දිගරන වාර ගන්න හිසටන් වෙලා තියෙනවා මේ ආත්ම භවය තුළ. මොකද ගැඹුරු දෙයක් තමයි මේ DNA අණුවේ කතාව. ඒක මම හිතන්නේ අපි පුළුවන් වුණොත් පෙන්නමු. එහි පොඩි ඉනිමගක් ගැඹුරු ආකාරයෙන් තමයි පෙන්වන්නේ. මේ ඇහැට පේන්නේ නැති මයි අන්වීක්ෂයකටත් අහු වෙන්නේ නැති තරමේ සියුම් දේවල්. එච්චර සියුම් එකේ තියෙන හරස් බාහිරයක සාමාන්‍යයෙන් කියනවා ලොකු බණපොත් 35000ක දැනුමක් යම් සංකේතාත්මක ක්‍රමයෙන් සටහන් වෙලා තියෙනවා කියලා DNA අණුවේ. DNA අණු කොච්චරක් තියෙනවද ශරීරේ? එතකොට ඔබ තුල තියෙන ඒ දැනුම් සම්භාරය හිතන්න බෑ. කෙනෙක්ගේ DNA අණු තුල තියෙන දැනුම ගැන හිතා ගන්නට බෑ. ඒවා පොතවල ලිව්වොත් ඒ පොත් ප්‍රමාණය පෘථුවිය මත ගොඩ ගහලවත් ඉවර කරන්න බෑ. එච්චර දැනුම් සම්භාරයක් තියෙනවා. එතකොට ඔබේ මේ ආත්මේ මේ ධනිය වාර ගන්න සටහන් වෙලා තියෙනවා. කර්මය ගන්නවා. අපි හිතමු මේක තියෙන 50000 කියලා නිකන් උදාහරණයක් විදියට.
ඔබට මේ 50000 බොහොම පරිස්සමෙන් පාවිච්චි කරන්න පුළුවන් ඔබේ අවුරුදු 85ක අපි හිතමු ආයු කාලය තුල. තව කෙනෙකුට පුළුවන් කවගේ හරි කීමක් අහලා ඇවිදින්න යන්නේ පොඩ්ඩක් දුවන්න එක තැන දුවන්න මේවට හොඳට ව්‍යායාම එන්න ඕන කියලා මේව හැදෙන්න ඉවර කරගන්න පුළුවන් අවුරුදු 35 දී. ඊට පස්සේ මේක වැඩ කරන්නේ නැහැ. කැක්කුමයි මේක ලයිෆ් ටයිම් එක ඉවරයි. ජීව කාලය ඉවරයි. විනාශයි. charge වෙලත් නැහැ. එතකොට සමහර අය කියනවානේ මේක ගෙවෙනකොට හරියනවා කියලා. ගෙවෙනකොට ගෙවෙනවා මිසක් හරියෑමක් වෙනවා අර පොඩි කාලේදී. ජීව කාලේ මෙහෙම ගත්තොත් පොඩි කාලේ ඉඳලා වර්ධන කාලයක් එනවා. ඊළඟට තියෙන ගෙවෙන කාලේ. මෙහෙමනේ තියෙන්නේ. ඒ කාල සීමාව තුළ සෛල අපි උදාහරණයක් ඉදිරිය කිව්වොත් සෛල 1000ක් ගෙවුනොත් සෛල 2000ක් වර්ධනය වෙන කාලයක්. මෙහෙම පහළට වහිනකොට එහෙම නැහැ. අද වැඩි හරියක් ජොගින් කරන්නේ කවුද? හෙට අනිද්දා මැරෙන්න ඉන්න කට්ටිය යන්නේ. ඇවිදින්න ව්‍යායාම කරන්න ඔක්කොම යන්නේ. මේ මහලුවේට යන කට්ටිය වයස මැද පැන්න කට්ටිය වැඩි හරියක්. ඉතින් වර්ධනය වෙනවද? කුඩා දරුවෝ නෙමෙයිනේ ඔය යන්නේ. ඔබ මේව ගැන හිතන්න. S2ත් ඒ වගේ. S2 අරගෙන ඉන්නකොට ඒ පැය ගාන ඉවර වෙනවා. ඊට පස්සේ අන්දයි පේන්නේ නැහැ. කනුත් එහෙමයි, සියලු ඉන්ද්‍රියන් එහෙමයි. ඒක නිසා මේවා රැක ගන්න. මේවට අවශ්‍ය ව්‍යායාම යෝගා ව්‍යායාම වල තියෙනවා. ඒකෙදි ගෙවීමක් වෙන්නේ නැහැ. මනාව සෛල තුලට ඔක්සිජන් පරිවහනය වෙනවා. ඕනෑම දෙයක් අපි දන්නවා වැඩියෙන් වැඩ කරොත් ගෙවෙනවා කියන එක. ඉතින් එතකොට මේක වර්ධනය වෙනවා කවුරු හරි කියනවා මේ මෝඩ මිනිස්සෙක් කවුරු හරි කියන්නේ. එහෙම වර්ධනය වෙන්නේ නැහැ ගෙවෙන කොටසට වැඩියෙන්. ඒ වර්ධනය වෙන්නේ මම අර කිව්වා වගේ කුඩා අවදීදී. වර්ධනය වෙන කාල සීමාව තුල මිසක් ගෙවෙන කාල සීමාව නෙමෙයි. එහෙම නම් ඉතින් අපිට ඕන වයසක කෙනෙකුට හොඳට ව්‍යායාම කරලා පොඩි දරුවෙක් වෙන්න පුළුවන්. හොඳ තරුණ. එහෙම වෙන්නේ නැහැ. ගෙවුනන් පස්සේ වැඩ කරන්නේ නැහැ. ප්‍රවේශම් කරගන්න නිසායි අපි අර ආයු කාලේ ප්‍රවේශම් කරගන්න නිසායි භාවනා කරනකොට ඒ ඉබේම සිද්ධ වෙන්නේ හදවත ස්පන්දනය වෙන වාර ගන්න අඩු වෙනවා. පෙනහළු වාර ගන්න අඩු වෙනවා. එතකොට ඒ රැකෙනවා ඔබට විශාල කාලයක් ජීවත් වෙන්න. හදවත වැඩ කරන වාර ගණන තමයි ආයු කාලයේ තීන්දුව වෙන්නේ. නැතු වයස අවුරුදු මෙච්චරයි කියලා නෙමෙයි. ඔබට ලක්ෂ 50ක් තිබුණොත් මෙහෙම වෙන්න ඒක ඉවරන පස්සේ ඔබ ඉවරයි. ඔබට කැමති වෙලාවක මේක අවසන් කරගැනීමේ හැකියාව තියෙනවා. කෙනෙකුට අවශ්‍ය නම් හිමින් හුස්ම අරගෙන හදවත ගැහෙන වේගය හුඟක් අඩු කරගෙන ඒකයි අර අධිවේගී එපා කියන්නේ. ඔබේ ආයු කාලේ බොහෝම දික් කරගන්න පුළුවන්. ඍෂිවරු අවුරුදු 2000 ඉන්නේ මේ ක්‍රමයෙන්. එතකොට පෙනහළු වල හුස්ම ගන්න වේගය සමානුපාතී හදවතේ වේගයට. ඉතින් මේවා තියෙන හුස්ම ඉහළ පහළ ගැනීම තමන් කන්ට්‍රෝල් කරගත්තොත් තමන්ට අවශ්‍ය ගන්නට ඒක අඩු කරගත්තොත් ඔබට මේ ශක්තිය විනාශ වෙන එක නැති වෙලා ශක්තිය රැඳෙනවා. එතකොට ඔන්න රෝග වෙන එක පවා අවම වෙනවා, අඩු වෙනවා. මේ ශක්තිය රැක ගැනීමෙන් භෞතික ශරීරයට සිද්ධ වෙනා දේ. ඊළඟට ආධ්‍යාත්මික පැත්ත. ශාරීරික සහ මානසික කියලා දෙකක් තියෙනවා. ආධ්‍යාත්මික පැත්තේ තමයි ඔබේ ජීවය පිළිබඳ සියලු දේ තැම්පත් වෙලා තියෙන්නේ. එතකොට මේ ආධ්‍යාත්මික පැත්තේ තියෙන ජීව ප්‍රාණ ශක්තියත් ඔබ විනාශ කරගත්තොත් ඔබට එතනින් ඔබේ මානසික දියුණුවක් ලබා ගන්න බැරි වෙනවා. මේ ශාරීරික ගැන මම කලින් කතා කළා. මානසික පැත්ත නගා හිටවන්න නම් ඔබ ඒ විනාශකාරී හේතු ටික අයින් කරලා ලයිෆ් ෆෝස් එනර්ජි කියන එක රැකගත යුතුයි. විනාශකාරී සිතුවිලි, අවැඩදායක සිතුවිලි, ඇහින් කනින් නාසයෙන් දිවෙන් ශරීරයෙන් ඔක්කොගෙම ගන්න ඒවා මනසට ගිහිල්ලා විනාශ කරනවා. මම හැමදාම කියන රූපවාහිනී. අර නොනවතින නාට්‍ය දාමයක් අගමුල නැති වැල වගේ එකක් යනවනේ. මෙලෝඩියක් නෑ අර පාලු කපනේවා. මේවා ඒ වගේ සෙනගරන්දෝ ගන්න රටේ නැති කුණුහරුපත් පෙන්වන වෙලාවල් තියෙනවා. ඉතින් මේවා බල්ලා ඔබ නැති කරගන්නේ ලයිෆ් ෆෝස් එනර්ජි එක ඔබ තුළ තියෙන. ඒක අහිමි කරගන්නවා. නරක සිතුවිලි වලින්, කාමුක දේවල් වලින්, ක්‍රෝධ සිතුවිලි වලින්. මේ බෞද්ධ ආගම දන්න කට්ටිය දන්නවා. මේ ටිකෙන් තමයි ඔබ මේක හානි කරගන්නේ. ඉතින් ලයිෆ් ෆෝස් එනර්ජි එක රැකගන්නේ කෙසේද කියලා ඊළඟට ඔබ ප්‍රශ්න අහන නිසා මගේ උත්තරේ මම මුලින්ම දීලාමයි මගේ දෙව්සෝ වැඩසටහනට අවතීර්ණ වුණේ. මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා. හරි පහසුයි. මේ තුල සියල්ල තියෙනවා. නත්තල් දවසේ අපි ඒ අත්තුන්ගේ දේ අනුව බැලුවොත් හරිය ලොකු සම්බන්ධයක් තියෙනවා මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා පිළිබඳ. මම ඒකත් මේ වෙලාවේ ලස්සන පෙන්නනවා. යේසුස් වහන්සේගේ දේශනේ තියෙන දෙයක් තමයි මේ බයිබලේ එක තැනක තියෙනවා මම දැක්ක දේ මේ ප්‍රේමය සහ සාමය ගැන කතා කරනවා. එක තැනක එයාලගේ දෙවියන් වහන්සේ කියනවා නුඹලාගේ සියල්ල මම බලා ගන්නවා සියල්ල සැලසුම් කරලා තියෙනවා නමුත් නුඹලා මේ පොළොව මත ප්‍රේමයෙන් සහ සාමයෙන් කටයුතු කරනවා දකින්නයි ඕන කියලා. එතකොට එයාගේ දේශනේ තියෙන්නේ ප්‍රේමය සහ සාමය. කිමෙක්ද ප්‍රේමය සහ සාමය සඳහා තියෙන වගන්ති ටික. ඒක ඇති කරගන්නේ කෙසේද? ක්‍රියාව. බොහොම පැහැදිලි
බලන්න මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා. මෙත්තා, කරුණා, ප්‍රේමය, මුදිතා, උපේක්ඛා, සාමය. හරි ලේසි. හිතලා බලන්න පුරුදු කියලා. මුදිතාව කෙනෙක් අගය කරන තැනක්. කාටවත් ඉහිලින් යන්නේ නැති තැනක්. තමන් මධ්‍යස්ථ භාවයටපත් වීම තුළ සාමය රැකෙනවද නැද්ද? රැකෙනවා. එතකොට මෛත්‍රිය සහ කරුණාව කියන්නේ ආදරය කියලා ඕනම කෙනෙක් දන්නවා ඒක. ප්‍රේමයට කියන නමක් තමයි මෛත්‍රිය සහ කරුණාව. ඉතින් එතකොට මේ තුල අර දෙක තියෙනවා. හරි ලේසි. ඒකෙත් කිව්වේ එක මේකෙත් කිව්වේ එක. බුදුරජාණන් වහන්සේ ඒක කරන ක්‍රමයක් කියලා දීලා තියෙනවා. තව ටිකක් එහාට ගිහිල්ලා විස්තර කරලා තියෙනවා. ඉතින් එතකොට ඔබට අන්න අර ලයිෆ් ෆෝස් එනර්ජි එක විනාශ වෙන එක නවත්ත ගන්න මෙන්න ක්‍රමවේදයක් තියෙනවා. මේක තුල හිටියොත් ඔබේ ලයිෆ් ෆෝස් එනර්ජි එක රැකෙනවා. ආධ්‍යාත්මික දියුණුව තකා මානසික පැත්තෙන් රැකෙනවා. ශාරීරික පැත්තෙන් ලයිෆ් ෆෝස් එනර්ජි එක භෞතික ශරීරය තුළ රැක ගන්න ආකාරය තමයි මම කියේ පරිසම් කරගන්න කියලා. ඉන්ද්‍රිය මොනටදී වැඩ කරන්න එපා විවේකීව ඉන්න. බුදුන් වහන්සේ ස්වල්ප කටයුතු ඇති බව කියලා දේශනා කරලා තියෙනවා මේ යහපත් කියලා. ඇයි ස්වල්ප කටයුතු තිබුණාම මොනවද වෙන්නේ? මානසික ස්වල්ප කටයුතු වැඩිපුර දේවල් හිතන්නේ නැහැ. අර more thinking එපා කියලා කියනවනේ. ස්වල්ප කටයුතු කියන්නේ මානසික ස්වල්ප කටයුතු සහ ශාරීරික ස්වල්ප කටයුතු. එතකොට මොනවද රැකෙන්නේ? ලයිෆ් ෆෝස් එනර්ජි එක. කවුද කිව්වේ? බුදුරජාණන් වහන්සේ. ලයිෆ් ෆෝස් එනර්ජි ගැන කිව්වේ නැහැ. ස්වල්ප කටයුතු තියෙන කෙනා ශ්‍රේෂ්ඨයි කියලායි කිව්වේ. එතකොට මේ වැඩිපුර දිගහැරෙන්නේ නැහැ. අපිට ස්වල්ප කටයුතු තමයි තියෙන්නේ. කැමරේ ඇඳීම හොයාගන්න, ජීවත් වීම, වර්ගය බෝ කිරීම, කරුණු ටික තමයි තියෙන්නේ. එතකොට මේ ටික කරන්න අවශ්‍ය ටික කරලා මදි හරියට. ඒ කියන්නේ දැන් ස්වල්ප කටයුතු තමයි තියෙන්නේ. මේ ස්වල්ප කටයුතු කරලා අපි සෑහීමකටපත් වෙන්නේ නැති නිසා ඇවිදින්නත් යනවා. කාර්යාලය ඇතුලේ හැතැම්ම ගානක් එහාට මෙහාට ඇවිදින නෝනා නැත්තම් මහත්තයා ඒක ඉවරලා ගිහින් අර ජොගින් පාත් එකේ ආයෙ ඇවිදිනවා. ඇයි හේතුව? අර මොලේ තියෙන ලයිෆ් ෆෝස් එනර්ජි එක ගිහින් දැන් කල්පනා වෙන්නේ නැහැ. බුද්ධිය නැහැ. ඒක තමයි හේතුව. ඒක හන්ද ඔහේ කරන්නම් වාලේ කරනවා. ඊළඟට හොඳට වෙහිසිලා වැඩ කරන කෙනෙක් රස්සාව කරනවා. මම දැකලා තියෙනවා. මම දන්න නිසා කියන්නේ. යම් කර්මාන්ත ශාලාවල හොඳට වෙහිසිලා බර වැඩ කරන කට්ටිය හැන්දෑවේ ගියාම ජිම් යනවා. මොකටද? උස්සන්න. උදේ ඉඳන් කරෙත් ඒක. රස්සාවට ගිහින් කරෙත් ඒකමයි. අරවා ඉස්සුවා මේවා ඉස්සුවා බර වැඩ කරනවා. ආයෙ හවසට යනවා මචං යන් ජිම් එකට පොඩ්ඩක්. ආයෙ බර උස්සන්න. ඇයි හේතුව? මොලේ සම්බන්ධ ලයිෆ් ෆෝස් එනර්ජි එක විනාශ වෙලා මේ කල්පනා කරන්න බුද්ධිය නැහැ. මගෙත් එක්ක ඔබ ඉන්නේ ලයිෆ් ෆෝස් එනර්ජි එක විනාශ නොවෙච්ච කට්ටිය කියලා මම විශ්වාස කරනවා. ඒක නිසා මම මේ කියන්නේ අර විශ්ව මාතාවගේ විශ්ව ශක්තියෙන් ඔබ charge වෙන හැටි මම කියලා දෙන්න යන්නේ. විනාශ වෙන හැටි මම කිව්වා. විනාශය නවත්ත ගන්න හැටිත් දැන් කිව්වා. අනවශ්‍ය සිතුවිල්ලට යන්න එපා. අනවශ්‍ය දේ එහෙම බලන්න එපා. බොහෝ වෙලාවට වැඩක් නැති වෙලාවට ඇස් පියාගෙන ඉන්නවා නම් හුඟක් හොඳයි. ඇහි ආයු කාලය රැකෙනවා. ජීව කාලය රැකෙනවා. අනවශ්‍ය දේ මනසට යන්නේ නැහැ. අපි පුරුදුලා තියෙන්නේ ටීවී එක බැලුවා ඉවරච එකම ෆෝන් එක ගත්තා. ෆෝන් එක උරුනහම පොතක් ගත්තා. ඒ විලහම කවුරු හරි කතා කරා. මේ ඇස් දෙකට නහයට කට එකක්වත් විවේකයක් දෙන්නේ නැද්ද? මුකුත්ම නැතුව නිකන් ඉන්න වේලාව ඔබ ගත කරන්නේ කුණු පුරවන්න. හරි. දැන් පොඩ්ඩක් විවේකයි ටීවී එක පොඩ්ඩක් දා ගන්න ඕනේ. මම පැහැදිලිවම කියනවා ටීවී එක දානවා කියන්නේ කුණු ගොඩාක් ඇවිල්ලා ඇතුළට රිංග ගන්නවා. නිදාගන්නේ මොනව බල්ලද? ආවේගශීලී රටේ නැති හද්ද ජරාවක් බල්ලා. මම මේ රටේ නායකයෙක් නෙවෙයි. මම මේ රටේ නායකයා වුණා නම් රාත්‍රී 8න් පස්සේ එක විජ්ජුම්බරයක් දාන්න දෙන්නේ නැහැ ටීවී එකේ. එතන මම පැයක් නැත්තම් පැය භාගයක් අවශ්‍ය නම් හරිනම් 8 වෙනකොට ඉවරෙන්න ඕන රෑ. අවසාන වෙන පැය සම්පූර්ණ සිත නිවෙන සංගීත, සිත නිවෙන යම් දහමක් සියලු දෙනාට පොදු වාදනය වෙන නීතියක් දානවා. කුණුහරුප ජරාව දාන්න දෙන්නේ නැහැ. උදේට ජාතික ගීය, දේශාභිමානී ගීය. ඒක අභිමානයෙන් යුතුව හොඳ ප්‍රබෝධමත් ගීතයක් තමයි ජාතික ගීය කියන්නේ. ජාතික ගීයෙන් අපි දේශාභිමානී විදිහට අපි නැගිටිනවා. අපේ ජාතික ගීය ඇහෙනකොට නේද? එතකොට බලන්න අද අවදි වෙන ජාතික ගීය යන් නිදා ගන්නකොට. නිදා ගන්නකොට ජාතිය කවිදලා වැඩක් නැහැ. උදේට යවදින්න ඕනේ. මේවා මාර කිව්වේ මේ ලයිෆ් ෆෝස් එනර්ජි එක ගිය කට්ටියගේ වැඩ. අද උඹ හැමතැනම තියෙන මේ කට්ටිය ලයිෆ් ෆෝස් එනර්ජි එක හීන වෙලා තියෙන්නේ. උද්‍යෝගීකාරී අපේ දේශාභිමානයේ කුළු ගැන්විලා එන එක තියෙන්න ඕනේ. උදේ දවසේ නැගිටින කොටයි. මම හිතනවා මේක දැක්කන් පස්සේ වෙනස් වෙයි අනිවාර්යයෙන්. මගේ හොරෙන් බලනවා කට්ටිය මම දන්නවා. බාලා ඉවරලා හරි වෙනස් කරගත්තොත් හොඳයි. හැන්දෑවට නිවෙනේව දාන්න. මහා රාත්‍රී දෙගොඩ හරිය ඇස් පොට්ට කරනකම් මුදල් පිනිස මේ දැන්වීන් දදා මේ රූපවාහිනිය පවත්වාගෙන යන එකෙන් තමයි අපේ රට විනාශ වෙලා තියෙන්නේ. මේක ගොඩ දාන්න බැරි වෙලා තියෙන්නේ. පළවෙනි කෝක. මාස්කඩ, මත්පැන්හල්, රූපවාහිනිය. මේ තුන තමයි වින කරන අංග තුන.
අපේ රටේ වින කරන අංග තුන ප්‍රධානම දේ. මත් කිව්වම ඔක්කොමයි තියෙන්නේ. ඉතින් මේකේ මේ මාධ්‍යයට මේ තුනම අපිට පුළුවන් මග අරින්න හැබැයි. අපි මග අරින්න නැති එකයි ප්‍රශ්නේ තියෙන්නේ. ඒගොල්ලෝ බලෙන් ගෙනල්ලා මෙහෙම අපිට අල්ලා කොටලා කවන්නේ නැහනේ. ඒක නිසා අපි බුද්ධිමත් වුණොත් මේ ලයිෆ් ෆෝස් එනර්ජි එක රැකගත්තොත් ඔබට මේ බුද්ධිය පහළ වෙනවා. ඇයි මං අරුන් දෙන්න සල්ලි අරන් දෙන කුණු දාගන්නේ කියලා. ඇඟට. දාගන්න එපා. අනවශ්‍ය දේ ප්‍රවෘත්ති බලන ඕෆ් කරගන්න. අද ප්‍රවෘත්ති බලනවා කියන්නේ ඊට කුණු ගොඩක් දාගන්නවා. මම නම් බලන්නේ නැහැ. මගේ ගෙදර රූපවාහිනියක් නැහැ. මම හැමදාම කියනවා මම නිවුස් බලන කෙනෙක් නෙවෙයි, පුවත්පත් බලන කෙනෙක් නෙවෙයි. ඒක නිසා මගේ මනස හොඳින් තියෙනවා. කට්ටිය කියනවා අන්න බෑන්ලා දාලා තියෙනවා, මේක බලලා දාලා තියෙනවා. ඇත්තටම අවංකව මම කියන්නේ ඔබ මම විශ්වාස කරනවා අදටත් මම කියවලා නැහැ. අදටත් මම එක නිවුස් එකක් මගේ බලලා නැහැ. මට කමන්නේ ඕන එකක් දාගත්තේ මට මොකෝ. මම බලන්නේ මට වැඩක් නැහැ. ඔබටත් එහෙමයි. මේ යන්නේ නිවුස් කියලා බොරුනේ. පැහැදිලිව මම බය නැතුව කියන බොරු. කවුරු හරි මට අභියෝග කරොත් බොරුවක් පෙන්වන්න නිවුස් වල කියලා මම පෙන්වන්නම්. මං ගැන දාපු බොරු. වැඩි ඕනේ නැහැ. ඔබට වැඩකුත් නැහැ. මොකද අපිට බඩු මුට්ටුවක් ගණන් ගියොත් මොන හරි වැදගත් දෙයක් තිබ්බොත් අපිට කණින් ගොනින් ආරංචි වෙයි. ඇයි අපි අර බොරු ටික ඔක්කොම දාගන්නේ? ඒක අහනවා. ඊළඟට දේශපාලනය පිළිබඳ දේවල්. ඒව දාගන්නවා. ඊළඟට රටේ තොටේ වෙච්ච හොර මරකම් ගැන දාගන්නවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන දෙතිස් කතාවේ මිදෙන්න කියලා. ඒක මේ සිල් ගන්න දවසට ගිහින් අර රෙද්ද දාගෙන මෙහෙම ඉන්න එක නෙමෙයි. ජීවිතේටම ලං කරගන්න දෙතිස් කතාවේ මිදෙමු. මොනවද මුලම තියෙන්නේ බලන්න රජුන් පිළිබඳ කතා. ඕන්නේ අතහැරලා දාන්න. බුදුන් වහන්සේ එපා කිව්වේ එපා නිසා. දෙක බලන්න හරි ලස්සනයි මේක බද්දේලා එනවා සොරුන් පිළිබඳ කතා. මේ එකට ගෑවිලා යනවා. හරි ලස්සනයි. මම මේ කියන්නේ මේ රජතුමා හොරෙක් කියලා වැරදිට වදා ගන්න එපා. මොකද ඉන්නේ ඊළඟට ඉන්නේ හොරු සෙට් එක. හරි. එතකොට මෙන්න මේවා එපා කියලා තියෙන්නේ. අපි මොකටද ඒව අහන්නේ? බුදුරජාණන් වහන්සේ එපා කියලානේ තියෙන්නේ. මෙන්න මේවෙන් තමයි ලයිෆ් ෆෝස් එනර්ජි එක විනාශ වෙන්නේ. විනාශ වෙන පාර සිදුර වහලා වතුර පුරවමු. ඒක නිසා දැන් ඔබ පළවෙනි අධීර විදිහට මෙන්න මේවෙන් මිදෙන්න. ඔබට ලයිෆ් ෆෝස් එනර්ජි එක නැත්තම් කාලි ශක්තිය නැත්තම් දිව්‍ය මාතා ශක්තිය ඔබට ළඟා කරගන්න ඕන නම් මම මේ ක්‍රමය කියලා දෙන්නයි යන්නේ. මොකද මම ඒක ළඟා කරගත්ත කෙනෙක් විදියට. එතකොට එහින් තියෙන එක ලින්ක් එකක් හරි 108න් එක ලයින් එකක් හරි ඔබ කරා ආවොත් ඔබට මීට වැඩි දේවල් කරන්න පුළුවන් කෙනෙක් වෙනවා. ඔබ දියුණු කෙනෙක් බවට පත් වෙනවා. ආධ්‍යාත්මික, ශාරීරික සහ මානසික, භෞතික සහ ආධ්‍යාත්මික. මේ විදිහට ඔබට මේ දියුණුව ලබා ගන්න පුළුවන්කම තියෙනවා. ලබා ගන්නේ කෙසේද කියන එක මම විස්තර කරනවා ඉදිරියේදී. මේ ශක්තියත් සමග සම්බන්ධ වෙන්නේ. සම්බන්ධ වෙන්න අවශ්‍ය කරුණු ටික සම්පූර්ණ වෙච්ච වහාම ලයිෆ් ෆෝස් එනර්ජි හේවත් දිව්‍ය මාතා ශක්තිය නැත්තම් දුර්ගා මාතා ශක්තිය නැත්තම් වත්මනේ කතා බහට ලං වෙච්ච කාලි මාතා ශක්තිය ඔබ කෙරේ නිතැතිම්ම ළඟා වෙනවා. ඔබ සුදුසෙක් වුණා නම් වහාම ලැබෙනවා ඔබට. වැස්ස නිතරම තියෙනවා. උදාහරණයක් කියන්නේ ඔබේ භාජනය ඔබ හිස් කරලා ගිහින් වැස්සට අල්ලපු ගමන් පිරෙන්න පටන් ගන්නවා. හැබැයි එහි මොන හරි පිරලා තිබුණොත් කොච්චර වැස්සකට ඇල්ලුවත් පියන වහලා පුරවලා තියෙද්දි කවදාවත් වැටෙන්නේ නැහැ. ඒ වගේ ඔබේ මනස සකස් කරගන්න ඔබ කන්සන්ට්‍රේට් කරනවා කියලා ඉංග්‍රීසියෙන් කියන්නේ ඒකාත්ම වෙන්න පුළුවන්කම තියෙන හදාගන්න විශ්වයත් සමග හෙවත් ලයිෆ් ෆෝස් එනර්ජි එක සමග. ඉස්සෙල්ලා තියෙන ටික රැකගන්න, විනාශ වෙන දොරටු වහගන්න ඔබ සූදානම් වෙන්න. ඊට ආදරෙන් කරුණාවෙන් ඊට ගැළපෙන කෙනෙක් බවට පත් වුණොත් ඔබට ලයිෆ් ෆෝස් එනර්ජි කියනවා. ලයිෆ් ෆෝස් එනර්ජි කිව්වහම මම කියවනේ භද්‍රකාලි මෑණියෝ ගැන කතා වෙනවා. එතකොට එහි තියෙන එකක් තමයි ස්වરૂප මෙවීමේ හැකියාව. ස්වરૂප බවට පත්වීමේ හැකියාව. ඒ අනුව තමයි අර භද්‍රකාලි නැත්තම් සෝංකාලි නැත්තම් දුර්ගා නොඑක ආකාරයෙන් නම් කියන වීර මහා භද්‍රකාලි අපේ බේත ලැබුණේ. නාගකාලී ආදිශයෙන් නම් කියන මගේ දැනුම හැටියට 9ක් තියෙනවා ප්‍රධාන. ඊට අතිරේකව තව දේවල් කතා වෙනවා. තව නම් ගොඩක් තියෙනවා. කාලිමෑණියන්ට නම් 108ක් තියෙනවා. ප්‍රධාන ටික මම කිව්වේ. එතකොට ඒ වගේ ස්වરૂප මැවෙන හැකියාවක් තියෙනවා. මොකද නැත්තම් ලලිතා, සේදේවි, ලක්ෂ්මී ඔය නොඑක් නම් ගොඩාක් කියනවා. ඒ ඔක්කොම කාලිමෑණියන්ට කියන්නේ. ඔබ බලන්න ලක්ෂ්මී කියන එකක් තියෙන කාලිමෑණිය කියන අපිට තියෙනවා. සරස්වතී කියන එකක් තියෙනවා. ඥානදායිනේ, ශිල්පදාරිනේ. ඔක්කොම තියෙනවා. වීර කිව්වහම වීරත්වය හැම දෙයක්ම අඩංගු වෙලා තියෙන. ඒකයි මම කිව්වේ විශ්වයේ තියෙන සියලුම දේ අඩංගු තැනට තමයි කාලී නැත්තම් දුර්ගා නැත්තම් ඔය ශක්ති මාතා. ශක්ති මාතා කියන්නේ ඒකයි. මේ ස්වરૂපයක් නෙමෙයි හැබැයි ස්වરૂපමවනවා. ඒකයි සමහර අය කියන්නේ මම කාලිමෑණිය දැකලා තියෙනවා කියලා. ඇත්තයි. ඉතින් මටත් කියලා දුන්නානේ. මේ විදිහට මේව කියන්නේ කියලා ඒ ස්වરૂපයක් හරහා තමයි අපිට දැනුම ආවේ.
එතකොට ඒ යම් ස්වરૂප අර ජීවමාන ආකාරයෙන් ක්‍රියාත්මක වෙනවා. පුජ්‍යලේක විදිහටම වගේ ක්‍රියාත්මක වෙනවා. ඒක බොහොම සුළු දෙයක්. ඒක එච්චර ලොකු දෙයක් නෙවෙයි. බුදුරජාණන් වහන්සේ කෙනෙක් බවට කෙනෙක්පත් වෙන්නේ සම්පූර්ණයෙන් ඒ විශ්වයේ තියෙන life force energy එක, ඒ ශක්තිය සම්පූර්ණයෙන්ම අවශෝෂණය වීම. ඒ තුල තියෙනවා සියලු ඥානය. ඒකන්ද තමයි සර්වඥ කියන උන්වහන්සේට අපි කියන්නේ. ඒක බුදු කෙනෙක් තුළ තියෙන විශිෂ්ට ගතියක්. ඒ විශ්වයේ කරන්න පුළුවන් ඕනෑම දෙයක්, විශ්වයේ සිදුවෙන දෙයක් උන්වහන්සේට කරන්න පුළුවන්කම තියෙන එකට බලපෑම් කිරීමේ හැකියාව තියෙනවා. මම හිතනවා ඔබට මේ ගැන වැටහීමක් එන්නේ නැති කියලා. life force energy එක සමග සම්බන්ධ වුණොත් ඔබ, එතකොට ඔබේ මේ විදුලි ටෝච් එක, ඔබ කියන විදුලි ටෝච් පන්දම charge වෙනවා. ඔබේ බැටරිය charge වෙනවා නිතරම. සම්බන්ධ වෙනවා කියලා කියන්නේ මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා කියන ලක්ෂණ තුර සිටීමෙන් තමයි බෞද්ධ වෙන අපිට life force energy එකත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්. මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා කියන qualities කියන අපේ ලක්ෂණ අපි තියාගන්නවා. හුස්ම ගන්නකොට මේ වායුව සමග life force energy එක සිරුර තුළ ක්‍රියාත්මක වෙනවා. ඒක යෝග විද්‍යාවේ උගන්වන දෙයක්. බොහොම පහසුයි. සිත සහ කය life force energy එකකින් පුරවන්නා වූ ආකාරය. මේ ගැන මම වැඩි විස්තර ඊගාව වීඩියෝ එක කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා. ඔය දිව්‍ය තලයේ තියෙන දිව්‍ය ශක්තිය හේවස් life force energy එකේ සියල්ලම තමන් කලා ආකර්ෂණය කරගන්න ආකාරය. තමන්ට අවශ්‍ය දේ කරගන්න පුළුවන්. ඒක නිසායි කිව්වේ ඉල්ලන්න නුඹට දෙනු ලැබේ කියලා. ඒක නිසායි අර දේවවාදී ආගම් වල පොත්වල තියෙන්නේ දෙවියෝන්ගෙන් ඉල්ලන්න දෙනු ලැබේ කියලා. ඉල්ලන්න සුදුසෙක් වෙන්නත් ඕනේ. නැත්තම් දෙන්නේ නැහැනේ. ඕන දෙයක් සුදුසෙක් වෙන හැටි තමයි මම අර කිව්වේ අපේ කරුණු හතරක් තියෙනවා. එතකොට ඒකට කියලා තියෙන සතර බ්‍රහ්ම විහරණ. බ්‍රහ්ම කෙනෙකුට කියන්න පුළුවන් දිව්‍යත් එක්ක සම්බන්ධයක් නැහැ කියලා. බ්‍රහ්ම කියන්නේ මොකද්ද? දිව්‍යත්වයක් නේ. බුදුරජාණන් වහන්සේම කියලා තියෙනවා. එතකොට බ්‍රහ්ම විහරණ කියන්නේ බ්‍රහ්ම තත්ත්වයටපත් වීම. ඒවත් දිව්‍ය තත්ත්වයකටපත් වීම. දෙවියන්ගේ උසස්ම තත්ත්ව තමයි බ්‍රහ්ම. එතකොට දිව්‍ය තත්ත්වය උසස්ම දිව්‍ය තත්ත්වය කියලා කියන්නේ කොහොමද? අන්න අර දිව්‍ය ශක්තිය සමග සම්බන්ධ වීම. තවත් විදිහකින් කිව්වොත් life force energy එක සමග සම්බන්ධ වීම කියන එක මේ ගාථාව තුළම තියෙනවානේ. මේ ඡේදය තුළ තියෙනවානේ. සතර බ්‍රහ්ම විහරණ කියන්නේ දිව්‍යත්වයේ ඉහළ තැනක්. දිව්‍යත්වයේ ඉහළ තැනක් කියන්නේ දිව්‍ය මාතා කියන ස්ථානය. දිව්‍ය මාතා කියන ස්ථානය කියන්නේ life force energy. හොඳටම ඔන්න තේරුම් කරලා දුන්නා. එතකොට අපි මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා කියන එක අපි ළඟට ළඟා කර ගැනීමෙන් අපි කරන්නේ life force energy එක සමග සම්බන්ධ වෙන දේ. ඒක නිසා අපි මිත්‍යාවෙන් මිදිලා සත්‍ය ඕකයි. දෙවිවරු ගැන කතා කරන එක මිත්‍යාවක් නෙවෙයි. එහෙමනම් කාලෙකදී අඟහරු ලෝකයේ ඉන්න ගන්නේ කතා කරන එකත් මිත්‍යාවක්. ඒ අපි දැකලා නැහැ නේ කවුරුත්. ඇහැට දැකලා නැහැ, අහලා විතරයි තියෙන්නේ. ඊළඟට විශාල පිරිසක් ලෝකයේ දෙවියෝ ඉන්නවා කියන විශ්වාසය තියෙනවා. නෑ බැක්ටීරියාව ඇහින් දැකලා නැහැ, උපකරණ දැකපු අය ඇති. නමුත් උපකරණකින්වත් ඔක්සිජන් දැකලා නැහැ. ඔක්සිජන් නිසා ජීවත් වෙන විදිය සියල්ලෝම උගත්තු පිළිගන්නවා. කවදාවත් ඇහැට මෙන්න ඔක්සිජන් කියලා දැකලා නැහැ. එතකොට නොඑක් ශක්තිය අපි පිහිට කොටගෙන වැඩ කරනවා. දැන් මේ කැමරාව වැඩ කරන්නේ විදුලි ශක්තියෙන්. ඊළඟට මේකේ තියෙන ආලෝක ශක්තිය ඒවත් වැඩ කරනවා. මේවා ශක්තියින් වශයෙන් අපි කවදාවත් දැකලා නැහැ. ප්‍රතිඵල විතරයි දැකලා තියෙන්නේ. දෙවියොත් එහෙමයි. අපි දෙවියෝ දැකපු අය ඇති, දැකපු නැති අය වැඩි. දිව්‍ය ශක්තිය අත්දැකලා තියෙනවා. දිව්‍යමය ක්‍රියාකාරීත්වය පොළොව මත අත්දැකලා තියෙන්නේ අපි හැමදෙනාම. දිව්‍යමය ක්‍රියාකාරීත්වය දැකන නිසා තමයි දිව්‍යමය පැත්තෙන් එනවා දඬුවනුත් අපි වැඩි කරනකොට. ඒක සබාධාමයේ දිව්‍ය ශක්තියේ ක්‍රියාකාරීත්වය. එතකොට දෙවියන්ගෙන් පිහිටත් අපි හොඳට දැකලා තියෙනවා. හුඟක් අත්දැකීම් තියෙන අය ඉන්නවා. ඉල්ලන්න දෙනු ලැබේ වගේ දේවල් තුල ඒ ආගමේ අපේ ක්‍රමයට බුදුරජාණන් වහන්සේ කියලා තියලා තියෙනවා දෙවිවරුන් හරහා උදව් ලබා ගන්න පුළුවන් කියලා. දෙවිවරු දෙන උදව්ව තමයි අන්න අර දිව්‍ය තලයෙන් අපිට ශක්තිය ලබා දීම. අපි දෙවි කෙනෙකුට උදාහරණයක් විදිහට කියනවා මේ රෝගී සුව කළ දෙන්න කියලා. අපි ඉල්ලනවා. ධන්වන්තරී මෑණියන්ගෙන් නැත්තම් කාලි මෑණියන්ගෙන් කාගේ කතරගම දෙවියන්ගෙන් වෙන්න පුළුවන්. අපි ඉල්ලුවාම කුමක්ද වෙන්නේ? ඒ රෝගී සුව කරන්න ඕන වෙන්නේ life force energy ටිකක්. එතකොට ඒ සම්බන්ධීකරණය කරලා දීලා සුව කරන එක තමයි කරන්නේ. ඉතින් මට තේරෙන්නේ නැහැ මේකේ තියෙන මිත්‍යාව මොකද්ද කියන එක. මට නම් තේරෙන්නේ නැහැ. මිත්‍යාව කියලා කියන්නේ තේරෙන්නේ නැති කට්ටියගේ වචනයක් කියන එක තමයි මට තේරෙන්නේ. ඒ කට්ටිය කමන්නේ අපිට ප්‍රශ්නයක් නැහැ. මගෙත් එක්ක තේරෙන කට්ටිය එන්න මම ඔබ ටිකෙන් ටික දැනුවත් කරගෙන යන්න. දැන් අද බොහෝ දෙනෙක් දැනුවත් වෙලා යම් යම් ප්‍රතිඵල ලබාගෙන තියෙනවා. අපිට දැනලා තියෙනවා. තමන්ගේ රෝග සුව කරගෙන තියෙනවා. හිතට වැඩි සතුටෙන් ඉන්නවා. සැබෑ දේ කුමක්ද කියලා අවබෝධ කරගෙන ඉන්නවා. තමන් සිටියුත්තේ කොතනද කියලා තියෙනවා. උදේ අවදි වෙච්ච වෙලාව ඉඳලා නිින්දට යනතුරු කාල සීමාව පමණයි මට තියෙන්නේ කියලා හිතා ගන්න. ඒක තමයි බෞද්ධ ක්‍රමය.
ඒ වෙලාවේ ඔබට තියෙන උපරිම යුතුයකම් ටික මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා තුල කටයුතු කරන්න. හෙට නැගිට්ටොත් හෙට බලාගමු. එහෙම ඉන්න කෙනා තමයි බෞද්ධයා. බුදුරජාණන් වහන්සේ කිව්වේ මාගේ ශ්‍රාවකයෝ ඒ මොහොතේ පමණක් ජීවත් වෙනවා. ඒතර අපි ශ්‍රාවකයෝනේ අපි මේ මොහොතේ විතරක් ජීවත් වෙමු. තව ටිකකින් දෙක කම්මුණ බොමු, කන්න දෙයක් කම්මුණ කමු, නැත්නම් නිකයමු. එච්චරයි. ඉතින් මේ විදිහට අපි සරල වෙනවා නම් බොහොම සතුටින් සහැල්ලුවෙන් ඉන්න පුළුවන්. අපිට අවශ්‍ය දේ තීන්දුව වෙලා තියෙන අපේ කර්මය ගන්නවා. ඒකෙන්ද කලබල වෙන්න එපා. හැම මොහොතම සතුටින් ගත කරන්න. සතුටින් ගත කරන කෙනාට ලයිෆ් ෆෝස් එනර්ජි නැත්නම් මේ ජීව බලවේගය බොහෝම සමීපයි. ඔබ සියලු දෙනාටම පෙරවන් සරණයි. නමාමි හිමියනි බුද්ධ දිවා